අද 2020 අගෝස්තු 1 සෙනසුරාදා සිරස්තල ප්‍රබල පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට එක් සැකකරුවෙකු ළඟ කෝටි 5ක් තවත් සැකකරුවෙකු ළඟ කෝටි 7ක ගිණුමක් වරාය සේවකයින් තවදුරටත් වර්ජනයේ කන්ටේනර් පෝලිම් දික්වේ පොලිසිය අධිකරණ නියෝගයක් ගනී හිටපු CID අධ්‍යක්ෂ ශානි ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇති බවට හෙළිවේ ලබන 7 වෙනිදා දක්වා රිමාන්ඩ් ලංකාවේ ප්‍රථම වතාවට කොවිඩ් ආසාදිත මවක් දරුවෙකු බිහි කරයි. සිසේරියන් සැත්කමට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකයින් 35ක්. Can you say this to the chair? ගලීවිලදී 8 හැවිරිදි දරුවෙකු අපයෝජනය කර මරා දමලා. පොලිසියේ සැකය මද්‍රව්‍ය ලෝලියෙකු වෙත. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් කෝටි 5කට අධික මුදලක් සමග පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සැකකරු මුදල් පොලියට ලබා දෙන පුද්ගලයෙකු මෙන් පෙනී සිට හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවයි. මේ අතර රුපියල් ලක්ෂ 700ක මුදලක් බැංකු ගිණුමකින් හෝමාරු කළ පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව රුපියල් කෝටි 16ක දෙස් විදෙස් මුදල් සහ බැංකු ගිණුම් අද සොයා ගැනුණා. බස්නාහිර බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත අද සිදු කළ වැටලීමකදී පුද්ගලයන් තිදෙනෙකු වැලිකඩදී අත්අඩංගුවට ගැනෙනවා. වැලිකඩ පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවෙකු පවසා ඇත්තේ තම ගිණුමේ රුපියල් ලක්ෂ 700ක් පමණ ඇති බවත් විදේශ රටවලින් පැමිණෙන දුරකථන ඇමතුම් මත එම මුදල් විවිධ පුද්ගලයන්ට ලබා දෙන බවයි. පසුව එම ගිණුමෙන් මුදල් හුවමාරු කළ තවත් ගිණුම් 4ක තොරතුරු අනාවරණ කරගෙන එම ගිණුම් හිමියන්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා. පොලිසිය පවසන්නේ එම ගිණුම්වලද තිබී රුපියල් කෝටි 4කට අධික මුදලක් සොයාගත් බවයි. මෙම මුදල් මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට පොලිසිය සැක කරනවා. මේ අතර හෙරොයින් මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 5කට අධික දේශීය හා විදේශීය මුදල් සහ හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සමග අද කොළඹ උතුර පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ සොයාගන්නා ලද එම මුදල් අතරට ඇමරිකානු ඩොලර් 1,40,000ක් තිබූ බවයි. මෙම මුදල් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකින් සොයාගත් බවත් සැකකරු මොන්ඩියල් ක්‍රමයට මුදල් හෝමාරු කිරීමට සූදානමින් සිට ඇති බවත් පොලිසිය සඳහන් කළා. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන මොහු පොලියට මුදල් දෙන පුද්ගලයෙකු ලෙස පෙනී සිටි අයෙක් බවයි. මේ අතර රත්නපුර නගරයේ ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ ප්‍රධාන පුද්ගලයා ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. එහිදී සැකකරු සතු තිබී හෙරොයින් ග්‍රෑම් 9කට අධික ප්‍රමාණයක් සොයාගත් අතර ඔහු ජංගම දුරකථන 3ක් උපයෝගී කරගනිමින් මෙම ජාවාරම සිදු කර තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කඳාන පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් මද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ එහිදී ඔවුන් සතු තිබී මත්කුඩු ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් හා මුදල් රුපියල් ලක්ෂ 1.5ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බවයි. මේ අතර අංගොඩ ලොක්කාගේ බවට පැවසෙන වැලි තොටුපළක් පවත්වාගෙන ගිය බව කියන 25 හැවිරිදි රංග දුනිදු දොල්ෂා නමරසිංහ නොහොත් සුනාමිව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුල් ඒරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේදී මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැලි තොටුපළ ආසන්නයේ උණපඳුරක් අසල සංගවා තිබූ කඩුවක් හා බෝම්බයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. මේ අතර පාතාලකල්ලි නායක කුඩු අංජුගේ ගෝලෙක් අද අඟුලාන මුහුදුබඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. නිලංග පීරිස් නොහොත් අසංකඩම් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ටාසය විසින්. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මීගොඩ දහම් මාවතේ නිවසක තිබී අපරාධ සඳහා යොදාගත් විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ එම උණ්ඩ 10ක් හා මිලිමීටර් 9 උණ්ඩ 10ක් සොයාගත්තා. මේ අතර හෙරොයින් මද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බලලෙකු බන්ධනාගාර බුද්ධ්‍යංශ නිලධාරීන් විසින් අද සොයාගෙන තිබෙනවා.
අධිකරණ නියෝගය ගරු කරමින් වරාය තුළට කන්ටේනර් ඇතුළුවීමට හා පිටවීමට ඉඩ ලබා දුන්නද සිය විරෝධතාවය සහ සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරමින් ලිඛිත ප්‍රතිඥාවක් මහමැතිවරණයට පෙර ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් එම විරෝධතාවය සහ සත්‍යග්‍රහය ආරම්භ කළා. The big story. කොළඹ වරායේ මෙහෙයුම් සඳහා චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොමකර 3 නැගෙනහිර ජැටියට ගොඩ බෑමට අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි 3 වනදා ඉඩ ලබා දුන්නා. කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරන බවට ලිඛිත ප්‍රතිඥාවක් මහමැතිවරණයට පෙර ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ වරායේ වෘත්තීය සමිති 23ක් පසුගිය ජූලි 29 වනදා අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. අනතුරුව ඊයේ සිට ඔවුන් කොළඹ වරායේ සියලු රාජකාරි වලින් ඉවත් වී කොළඹ වරායට කන්ටේනර් ඇතුළු වීම හර්තාල් පාලම අසලින් අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටිනවා. ඒ සමග වරායේ සිට දිගු කන්ටේනර් රථ පෝලිම් මෙලෙස දක්නට ලැබුණා. මෙම අර්බුදය සමතයකට පත් කිරීම සඳහා රජයේ උපදෙස් මත වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ඊයේ රාත්‍රියේ අමාත්‍ය විමල් වීරවංශ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල යන මහත්වරුන් එහි පැමිණියා. අපි සන්තෝෂ වෙනවා ජනාධිපතිතුමාගේ නියෝජිතෝ දෙන්නෙක් විදිහට අපේ කඳවුරේ දෙන්නේ. ඒ කියන්නේ රාජදේපල විකුණන්නේ නැහැ කියන කඳවුරේ දෙන්නෙක් විදිහට සහභාගී වීම පිළිබඳව. ඉන්දියා බලපෑම් නැති. හැබැයි විසඳුම් තියෙනකොට මේ ECD පර්යන්තයේ වරාධිකාරී සතු නොකර විශේෂ භාර ඇමතිවරයා අපේ දානවා කැබිනට් පත්‍රිකාව. අනුමත නොවන එක හෝ ඒක ප්‍රතික්ෂේප නොකරන එක ඕගොල්ලෝගේ කියන කාරණේ හොඳටම අපිට තේරෙන්න ජනාධිපතිතුමාගේ විදිහේ තමයි. ඉතින් ඒගොල්ලෝ කලබල වෙලා තින්නේ. අපි එහෙම තාම කිසිම තීරණයක් අරගෙන නැහැ නේ කියලා. ඒ ගමන මම කියන්නේ මොකක් හරි ඩ්‍රාෆ්ට් කරපු කැබිනට් පේපර් එකක් ඒගොල්ලෝට ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ ඒකත් එක්ක තමයි මේ කලබල වෙලා තියෙන්නේ. ඇත්ත කතාව දැන් කැබිනට් එකට ඔය කියන කැබිනට් පේපර් එක ආවේ නැහැ. සමහර විට ඩ්‍රාෆ්ට් කරලා ඇවිල්ලා හරවලා ඒවා වෙන්න පුළුවන්. මම ඒක දන්නේ නැහැ. කොහොම වුණත් ජනාධිපතිතුමා අපිට දැන්නුවා ඔබතුමාලට කියන්න කියලා 6 වෙනි පළවෙනි සාකච්ඡාව හැටියට තමුන්නාන්සලට ඒ සාකච්ඡාව දෙන්නම් කියලා. ඒ සාකච්ඡාවේදී ඔබතුමාලගේ ඔය තියෙන ගැටලුව තුමත් එක්ක සාකච්ඡා කරලා රජයේ ස්ථාවරය ගැන ඔයගොල්ලෝට සැක සංකාවක් තියෙනවා නම් ඒක සුවල් කරගන්න පුළුවන්. එතුමන්ලට අපි අපේ අදහස දැනුම් දුන්නා. නමුත් එතුමන්ලගේ දැඩි ස්ථාවරයක් තියෙනවා ලිඛිතව වරාය අධිකාරිය සතුව මෙම නැගින්න පර්යන්තයේ තවදුරටත් පවතින බවට ලිඛිත සහතිකයක් ආණ්ඩුවෙන් අවශ්‍යයි කියලා. ඒ බව අපි දැන් ජනාධිපතිතුමාට දැනුම් දෙනවා. හෙට දවස තුල යම්කිසි වෘත්තීය සමිති වලට සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලබා දීමට අපි ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් හැටියට උත්සාහ කරනවා. නැගිටින පර්යන්තයත් රැකගත යුතු කියන ස්ථාවරේ අපි දෙදෙනාම ඉතා තදින්ම ඉන්නවා. මෙම සාකච්ඡා අසාර්ථක වූ පසුබිමක කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව අද සිව්වැනි දිනටත් සත්‍යාග්‍රහයේ නිරතව සිටින අතර දෙවැනි දිනටත් වැඩ වර්ජනය ක්‍රියාත්මකයි. මේ 2019 සිදු කරපු මේ සහයෝගිතා ගිවිසුම මගින් ඒකේ දිගුවක් ලෙස නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ වැඩපිළිවෙල දැන් වෙනකොට ක්‍රියාත්මකයි. අපේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන තෙක් අපේ මේ අරගලය ආපස්සට හරවන්නේ. අපි මේ හර්තාල් පාලම වහලා කිසිම අන්තර් බහලු ප්‍රවාහන කටයුත්තක් සිද්ධ කරන්න දෙන්නේ නැහැ. ඉස්සරහට කැම්පේන් පවා අත්‍යවශ්‍ය දේවල් මේ රටට හිඟවෙන්න ඉඩ තියෙනවා. අපි කිසිම බහලුවක් නිෂ්කාසනය කරන්නේ නැහැ. ඒ වගේම කිසිම බහලුවක් අපි ගොඩ බාන්නේ නැහැ. මේ ඡන්දයට ඉස්සෙල්ලා අපිට ලිඛිත ප්‍රකාශයක් දෙන්න ඕනේ මේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරනවායි කියලා. මේ අතර කොළඹ වරාය වෙත කන්ටේනර් රථ සඳහා ඇතුළු වීමට හර්තාල් පාලමාසලින් සිදු කර ඇති අවහිරය ඉවත් කිරීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝඩ් මහතා සහ වෘත්තීය සමිති අතර අද දහවල් ශ්‍රී ලංකා වරාය සභාපතිවරයාගේ කාර්යාලයේදී පැවති සාකච්ඡාවද අසාර්ථක වී තිබෙනවා. අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසිය අද පස්වරුවේ අධිකරණ නියෝගයක් ලබාගත් අතර එය විරෝධතාකරුවන්ට දැනුම් දීමට පොලිසිය පියවර ගත්තා. අපරාධ නඩු විධාන සංග්‍රහය 106 එක වගන්තිය ප්‍රකාරව කරනු ලබන නියෝගය වරාය ප්‍රධාන මාර්ගයෙන් ඉවත් වන ලෙස තවදුරටත් එම මාර්ගය අවහිර කිරීමක් හෝ පොදු මහජනයා සහ රථවාහන ගමනයට එම මාර්ගය භාවිතා කිරීමට කිසිදු හිරහැරයක් නොකරන ලෙස මෙයින් ආඥා කරමි. The big story.
මේ අතර කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මහියංගනයේ පැවති ජනහමුවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රට ගැන සිතන නායකයෙකු බලයටපත් සෑම අවස්ථාවකදීම එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම කුමන්ත්‍රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බවයි. මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනහමු මාලාවේ තවත් ජනහමු කිහිපයක් අද පැවැත්වෙන්නේ බතුල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින්. ජනාධිපතිවරයා අද පළමුවෙන් පැමිණියේ අපේක්ෂක තේනුක විධානගම මහතා මහියංගනයේ මහවැලි ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවටයි. ඒවා පිළිබඳව අවබෝධයක් ඇති ගමන් සන්නේ මේවා අවබෝධයක් අපිට දෙන්නේ නැහැ. ඒවට දැනුම කියන දක්ෂතා කියන උදාහරණ පත් කරලා ටෙස්ට් පිළිබඳව අවබෝධයක් අපිට දුප්පත්කම නැති කරන තමයි එච්චර කල් ඔය රකියා දුන්නට හතම දුප්පත්ම කට්ටියට හම්බුනේ නැහැ. මම දන්නවා අද ලංකාවේ දුප්පත්ම කොටසක් ඉන්නවා. රකියා ලක්ෂයක් මම යෝජනා කරේ දුප්පත්ම කොටසට දෙන්න. ඒක වෙනකොට මේ අතිවරණයක් ඇවිල්ලා කවදාකවත් නැති විදිහට මාස 6කට වගේ ගියානේ. මේක වරුණ ගම දුප්පත්ම පවුල් හොයාගෙන තියෙනවා. ඒගොල්ලන්ට මේ රකියා ලක්ෂය දෙන්න. ඊළඟ උපාධිධාරී 50000කට දෙන්න. මේ උනාට පස්සේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහ අයට උණුවක් සමග රැකියා දෙනවා. ඉතින් අපේ ප්‍රමාණවත් වැඩ පිළිවෙලක් තියෙනවා ක්‍රියාත්මක කරනවා. වැඩි වෙලා තියෙන්නේ මට 69 ලක්ෂයක් හම්බුණා ඡන්ද. මේ හම්බුනේ විශේෂයෙන් පුරුෂයන්ට වැඩක් නැහැ සිංහල ජනතාව ඉන්න පැතිවලින් තමයි මට මේ ඡන්ද හම්බුනේ. හැබැයි මේ රටගෙන හිතලා මේක කරන නායකයෝ ආවම වෙන්නේ වෙනත් දේවල් කරලා මේක කඩාකප්පල් කරනවා. ආර්ථිකය කඩා දාන්න බොරු දැන් බලන්න අද වරාය කිසිම පදනමක් නැතුව වරාය වහලා. මේක තමයි වෙන්නේ විවිධ බලවේග. ඒවට මම බය නැහැ. හැබැයි මම මේ දුප්පත්කම තුරන් කරනවා බය වෙන්න එපා. ආදල දෙන්න වැලේ වතුර නෑ අපිට. අපිට ඒ ටික ආදල දෙන්න කරුණා ඔබතුමා බුදුවා වෙන්න ඕනේ. අනතුරුව ජනාධිපතිවරයා දෙහිගොල්ල මහාවිද්‍යාලයට පැමිණියා. අපේක්ෂිකා ඕෂධි හේවාමද්දුම මහත්මිය කන්ද කැටි සතිපොළ භූමියේ සංවිධානය කළ ජනහමුවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. මම විශ්වාස කරන්නේ අපේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් මේ කෘෂිකර්මය අතර තමයි. ඒකෙන් තමයි වීවලට උගන්වනාක සහතික මිලක් දුන්නේ. ඉතින් 35 ටික පාඩම අපි 50ට කරානේ. අපි පිටරටි ගල් සියඹලා හිටන් ගෙන්නුවා. මේ ඔක්කොම නැවැත්තුවා. ඒක මුල දවස්වල ප්‍රශ්නයක ඒකින්ද තමයි කහ මිල ඉහළ ගියේ. නමුත් ඒවා මෙහෙ වවන්න පුළුවන් ගවුවා මේක දෙන්නේ ගොවියට. අගමැතිතුමාටත් මම කිව්වා අගමැතිතුමා මේ අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කරනවා මුළු ලංකාවෙම පානීය ජලය ව්‍යාපෘති ආරම්භ කරනවා. ඊළඟට අපි කෘෂි ව්‍යාපාර සඳහා වාරිමාර්ග විශේෂ අවධානයක් යොමු කළා. ඒ පළාත්වල ඒ ව්‍යාපෘති කළා ගොවියන්ට වතුර ලබා දෙනවා. ඔබ වහන්සේ කිව්වා පරිදි මේ වල් අලි දැන් ඒකටත් මම විද්වත් කොමිටියක් පත් කරා. සර් බුදු සරණයි දෙවි පීරයි බේරිල්ල කින්න නැත්නම් අපි වරයි. අනාගත පරම්පරාවට හිමි සම්පත් විකිණීමට වසර 5කට බලයට පත්වන ආණ්ඩුවකට කිසිදු අයිතියක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තිස්සමහාරාම පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ තිස්සමහාරාම බෙරලිහෙළ ප්‍රදේශයේදී පැවැත්වුණා.
අපිට දැන් තියෙන්නේ බීමට නල ජලය පිරිසිදු නල ජලය ලබා දීමේ වමනාව. ඒ සඳහා තමයි අපි ලබන ආණ්ඩුවෙන් අපි මුල් තැන ලබා දෙන්නේ. අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන්ට අයිති දේපල අවුරුදු 5කට බලය දෙන ආණ්ඩුවකට විකුණන්න කිසිම අයිතියක් නැtei කියන එක අපි තමුන්වන්සලට මතක් කරන්න ඕනේ. දැන් අද ඒක විකුණලා අපි ගුවන් තොටුපළ වාසනාවට ඒකේ ව්‍යවස්ථා වෙනස් කිරීම තියෙන තිබුණ නිසා අපිට ඒ අයට මේක විකුණ ගන්න බැරි වුණා සම්පූර්ණයෙන්. අපි ගිහිල්ලා ජනාධිපතිතුමා ගිය වෙලාවෙ ඉන්දියාවෙන් මහෝදියා ගමතිවරයා හම්බ වෙලා ඒ ගැන සාකච්ඡා කරා. සලකලුවා මේක අපිට දෙන්න කියලා. අපිට විකුණන්න බෑ කියලා. මම ගියා. අපි සාකච්ඡා කරලා මේක අපි දුවවන්න කටයුතු කරනවා කියලා අපි ඒක බේරගත්තා. එක්සත් ජාතිපක්ෂව ගිය පහුගිය අවුරුදු 5දී මුලින්ම කරේ ගුවන් තොටුපළට අහස් යාත්‍රා ගේන එක නෙවෙයි වී ගබඩාවක් කරා. මොන අපහාසයක්ද කරේ? සජිත් ප්‍රේමදාසලා එක්ක උවිලා කරේ මේකයි. අපේ ආය විරුද්ධ වුණා. අපේ හාමුදුරුවන්ගේ ඔලු බැලුවා. නාමල්ල හිරේ ගියා. CLPD සමතුමා පළවෙනි වතාවට අගුරු ගෑස් කෑවේ. අපි නම් ඕක කාලා තියෙන කල්. එහෙමයි ගහලා එළෙව්වේ. එළවල තමයි මේවා වික්කේ. අපි නැවත බාරයක් හිතන්න ඕන මේ රට අපි විකුණලා දානවද? එහෙම නැත්නම් මේ සම්පත් රැකගෙන අනාගතේ ඉපදෙන්න ආව දරුවන්ට මේ සම්පත් ටික රැක දෙනවද කියන තීන්දුව ගත යුතු තියෙනවා ඔබට. සමගි ජන බලවේගය බිහි කිරීමෙන් අන්ත අසරණ තත්වයට පත් වූයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මොරටුවේ පැවති ජනහමුවක් අමතමින්. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීමේ ජනහමු මාලාවේ තවත් අදියරක් ඊයේ මොරටුව අගුලාන ප්‍රදේශයේදී පැවැත්වුණේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම දන්න ආර්ථික විද්‍යාවක් නෑ ඇත්ත වශයෙන්ම. ආර්ථිකය ගැන හොඳටම දන්නේ මම නෙමෙයි. ඔබ රට විකුණන්නේ නැතුව මේක අරගෙන ඔයගොල්ලෝ අතට සල්ලි දෙන්න. අපි බලයට අම එකක්ව මේ තරුණයන්ට අපි ඩෙනිම් දෙනවා කියලා. දැන් අපි ඩෙනිම් දෙනවා නෙමෙයි ලංකාවේ ඩෙනිම් හදනවා වොෂ් ඩෙනිම් තියෙනවා කපපු ඒවා තියෙනවා ඉරණ ඒවා තියෙනවා මොනවාද නැත්තේ. දැන් ඉතින් හැම එකක්ම උකස් තියෙනවා. ඒක තමයි රටත් උකස් තියෙනවා දැන්. දැන් ආනයනයක ඔක්කොම නවත්තන්නේ. ඒ කියන්නේ පරණ මෝටර් බයිසිකලයක් ගන්න බෑ. මොකද පරණ එක තියෙන එක්කනට අලුත් එකක් ගන්න බෑ. අලුත් එක ඒ නිසා එමේ විකුණන්නේ. රූපවාහිනී යන්ත්‍රයක් නෑ දැන්. දේශීය දැන් ඉතින් ලංකාව හදන්න පුළුවන් රූපවාහිනී යන්ත්‍ර. ජංගම දුරකථන ලංකාවේ හදලා කියන හලෝ කියයි. හලෝ කියයි. පුළුවන් ද ලංකාවේ ජංගම දුරකථන හදන්න? හලෝ සර් තමයි කියන්නේ. ඒක තමයි හලෝ සර් කියන්නේ. බැරි ඒවා පිටින් ගේන්න ඕනේ. හෙල්මටුත් ගන්න බැරි වෙයි. ඔක්කොම ඉතින් ටින් එකක් ගොළු වටේ දාලා යන්න. අපි මෙතෙන්ට යන්න හොඳ නෑ. මේ රට බේරා ගන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විතරයි. අනික මං කියන්නේ මේ එක එක්සත් ජාතික පක්ෂයයි ලංකාවේ තියෙන්නේ. ගින් නඩු දැම්මනේ අපිට විරුද්ධව. උසාවික බොරු කියන්නේ පයිසේ. ඔයගොල්ලෝ වෙන පක්ෂයක්. ඒකත් තාම ඉගෙනගෙන නෑනේ. හොඳට ටොක්ක්ක් ඇඳ. ඕනද ආපහු උසාවියට යන්න කමන්නේ. අන්තිම නුනේ අහිංසක නගර සභා මන්ත්‍රීන්ගේ තැන නැති වෙනවා. එච්චරයි වෙන්නේ. දැන් ඒගොල්ලෝ නියම UMP කාර්ය වෙලා. කවුද ගියේ අපේ පක්ෂෙන්? අතිගරු ජනාධිපති උතුමාණන් කියලා අප්පකාරයට කිව්වනේ. ඒකද? ඕකද නියම UMP? අප්පයට කිව්වේ ඕකනේ. එයාට විරුද්ධව දවසක් කතා කරේ නෑනේ. දැන් කියනවා මං එයා උස්සගෙන ගිහින් අයියෝ මම එහෙම පවක් කරන්නේ නෑ. මෙයා නම යෝජනා කරන එක පවක්. තව මොනවද උස්සගෙන යන්නේ? ඉතින් එයාට කියන්නේ අතිගරු ජනාධිපති උතුමාණන් කියලා. දැන් එයා වීරයා මම ද්‍රෝහියා. අර දවස් 52ක් ඇති උනේ අපේ අය ගිහින් එතෙන්ට හේතු වෙන නිසා හොඳ වෙලාවට ගලවා ගත්තා. එන සැරේ එහාට දීලා ඊළඟ මෙහාට දීලා ඊළඟ සැරේ අපිට දෙන්න බෑනේ. ඒක දැන් වෙන පක්ෂයක් හදලා යන්න ඔය යන විදිහට බෙර ගහගෙන මේව කරගෙන ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ දේශපාලන පලිගැනීම් සිදු කළ සියලුම බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී වෘත්තීය සමිති නායකයින් හමු අවස්ථාවේදී. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ වෘත්තීය සමිති නායකයින් අතර හමුවක් ඊයේ කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුණා. මේ රටේ තිබෙන පිරිසිදුම වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩනගන්නට සමගි ජන බලවේගයේ අපි සියලු දෙනාම කැප වෙනවයි කියන එක මේ අවස්ථාවේ කියනකට මම ඔබතුමාලට පොරොන්දු වෙනවා කරුණා කරලා මේ පරිගැනීමකට ලක්ුණු අය ඉන්නවා නම් අමනාප වෙන්න එපා මේව කිව්වට අවසන් දිනේ දෙවිනිදාන් පස්සේ අපි වෙන මොනවත් බාරගන්නේ නැහැ මොකද දෙවිනිදාන් පස්සේ බාරගන්න දේවල් තමයි අවස්ථාවාදී ඒව බාරගන්නට අමාරුයි දෙවිනිදා දක්වා හැමෝටම කල් තියෙනවා. ඒ Tamanට සිදුණු දේශපාලන පරිගැනීම් වලට ලියාපදිංචි වෙන්න. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම අපේ රජයක් තුල පළවෙනි මාස 6 තුල දේශපාලන පරිගැනීම් වලට සහන ලබා දෙන්න
අදුම තරමේ මට බොරු කියන්න බෑ ඔක්කොම කරනවා කියලා 75 ඉලක්කය පළවෙනි මාස 6 තුල පරිගැනීම් වලට සහන ලබා දීම අපි සම්පූර්ණ කරනවා. ඊට අමතරව පරිගැනීම් කරපු බලධාරීන්ට විරුද්ධව අපි වෙනමම නීති ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන මේ අවස්ථාවේදී සියලුම වෘත්තීය සමිති නායකින්ගෙන් මම ඉල්ලීමක් කරනවා අර සියලුම සමාජිකයින් සමගි ජන බලවේගයන් සමග එකතු කරන්න. ඕනනම් අර බුහාරිකින් කෑමයි අනිත් ඒවායි කණ්ඩ ඕන කට්ටිය ඉතුරු කරාට මට ප්‍රශ්නයක් නැහැ. මට ඒ අපතිය ටික නම් ඕනේ නැහැ ඔය ගසා ගන්න. මට සමාජකත්වයේ හිටින්න හැරෙන්න. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකින්ට අද අඬන්න වෙලා අපි පක්ෂයක් හදනකොට පාරක් ගන්න ඇවිදිනවා කිව්වා. එහෙම කියපු කෙනාද පොළොන්නරුවේ පාරක් ගන්න ඇවිදිනවා පොට්ටුව ඡන්ද ඉල්ලගෙන. පොට්ටුවට තමුන්නාන්සලාගේ කතරය ගහලා ඡන්දේ පාවිච්චි කරන්නයි කියන ඉල්ලීම කරමින් අර කවුද මේ අර ගුරුතුමා මේ තක්ෂිලාවේ දිසාපාමොක් හිතන්නකෝ මම දිසාපාමොක් කියලා. එතකොට මම දිසාපාමොක් නම් දිසාපාමොක්ගේ ජ්‍යෙෂ්ඨ ගෝලයා තමයි පේසල බණ්ඩාර ජයරත්න මහත්තයා. ඇත්තටම එතුමා මූසිල නෙවෙයි. ගුත්තිල පණිතුමා කියන්නේ ආප්ප කාලා පැනපු කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම තමයි බෝසතාණන් වහන්සේ කියන්නේ ගෝලව හදුවා. හැබැයි මෙතුමා මොකද කරේ? ගෝලව මැකුවා. අද වෙනතුරු ආණ්ඩුව ඇවිල්ලා එක සාහනයක් දීලා නැහැ. එතකොට ඒගොල්ලන්ට ඉතුරු වෙන්නේ මොකද්ද? ඩීල්කාරයෝ නොවන කට්ටියට නඩු දානවා. ඩීල්කාරයෝ සැපසේ ඉන්නවා. අපි කරපු ප්‍රවෘත්ති පත්‍ර සාකච්ඡාවට නඩු දාන එක මේවා තමයි. මතකනේ රාජිතගේ කිඹුල්ලු එහෙම මෙච්චර බොරු කියලා තිබියදී ජනතාව ගෝඨාභය මැතිතුමාට මේ රට බාර දෙන්න තීරණය කළා. තීරණය හරි ගියාද වැරදුනාද? හරි ගියානේ දෙයියනේ. රුපියල් 100 වෙන් ඡන්දයක් දෙන්න රුපියල් 100ක් එකතු කරපුවා මනාපයට දෙනවලු පැලයක්. මේ අපිව මෝඩයන්ට අරගෙන අම්ම දාන්න. එයා දැන් බබා බලන්නකො අර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී.lk එකේ පාර්ලිමේන්තුව හිටපු අයගේ රේටින්ග්ස් දාලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාත් පාර්ලිමේන්තුව අඩුවෙන්ම ආපු 33යි පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙන්නේ. පාර්ලිමේන්තුව රකින්නේ කොහොමද? පාර්ලිමේන්තුව එන්නේ නැතුව. සජිත් මහත්තයාට වයස 53යි. පන්සිල් පද පාම රකින්න නායකයෙක්. මමත් පන්සිල් පද බොහොමයක් රකින්න එකක් මිස්සන ඉඳලා හිටලා මජබමා දට්ටානා මදබමන්ට පොඩ්ඩක් වැඩි ඉඳලා හිටලා වදිනවා අපේ മന്ത്രിවරුන්ට වගේම. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ යන විදිහට UMP එකට යනවා. සජිත් මහත්තයා UMP එකට යනවා අනිත් අයවන්ට යන්නේ නම් නැති වෙනවා. හම්බන්තොට එක්සත් ජාතික පාක්ෂිකයන් කරපු දේම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා පක්ෂයට කරන්නේ. මට ඕනෑකමක් තියෙනවා රාජපක්ෂලා එකට හිටවලා එකටම කෙලවලා දාන්න අගෝස්තු මාසේ 5 වෙනිදා ඒක අපි කරමු. දැන් ඔය අප්පුඩි ගැහුවට ඔල්ලොරසන් දුන්නට පුතෝ අපි ජනාධිපතිවරණෙත් ඔහොම තමයි හිතුවේ. මෙහෙතන්දේ UMP කාර්යයෙන් පෞද්ගලිකව අහුවත් මොකද වෙන්නේ කියලා කියනවා පරදිනවා අපි කියලා. ඉතින් ඒ නිසා ඉරහඳ පායනවා වගේ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරනවා. අය වෙන දවුදේ පාන්දර මේ රටේ කොකොල්ලු අදලන්නේ සජිත් ප්‍රේමදාස අගමැති අධියට දේවරන් දෙනකොට කියලා මොකද තියාගන්න. පස්සේ පස්සේ UNP එකට විරුද්ධව තියෙන සියලු බලවේග අතු ගාලා දානවා කියලා බලන්නකො දැන් එක්සත් ජාතික පක්ෂය තරඟ කරන්නේ සිරිකොතේ අයිතිය රැකගන්න. සමගි ජන බලවේගයේ තරඟ කරන්නේ සිරිකොතේ අයිතිය ලබා ගන්න. එක්සත් ජාතික පක්ෂයට මේ බංකොලොත් ආණ්ඩුවට සම්බන්ධ වෙන්න හෝ මුක්කු ගහන්න කිසිසේත්ම අපිට උවමනාවක් නැහැ. සජිත් ප්‍රේමදාස කියනවා ගෝඨා ජනපති සජිත් අගමැති. හොඳයි දීගේ රටට වෙන්න. මහ බැංකුව හොරුයි සංස්කෘතික අරමුදල් සුද්ධ කරපු කට්ටියයි එකට එක්කහුවලා රටම ඩෝසර් කරන්න. ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් දරුවෙකු බිහි කර තිබෙනවා. මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකයින් 35 දෙනෙකු සහභාගී වීම විශේෂත්වයක්. සැත්කම සිදු වුණේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී. ඩුබායිහි සිට පසුගිය දසවනදා මෙරටට පැමිණි මෙම ගර්භණී මව යොමු කෙරෙන්නේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයටයි. එහිදී කරන ලද PCR පරීක්ෂණයේදී ඇයට COVID-19 ආසාදනය වී ඇති බවට පසුගිය 21 වෙනිදා තහවුරු වනවා. පසුව වෛද්‍යවරුන් විසින් ඇයව යොමු කරන්නේ COVID ආසාදිත ගැබිණි මවුරුන් වෙනුවෙන් ස්ථාපිත නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂ ඒකකයේ වෙතයි. පසුගිය 23 වෙනිදා මෙම ඒකකයට ඇතුළත් කළ ඇය ඊයේ පස්වරුවේ ප්‍රසූත වේදනාවෙන් සිටින බවට වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබුණා. ඇය කොවිඩ් ආසාදිතයෙකු වීම නිසා මෙම දරු ප්‍රසූතිය සාමාන්‍ය එකක් වූයේ නැහැ.
මවගේ විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වීම වෛද්‍යවරුන් මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක්. ඒ නිසාම මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකයින් 35 දෙනෙකු යොමු වුණා. ශුද්‍රජීවී වෛද්‍යවරුන්ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. රෝහලේ සියලුම කාර්ය මණ්ඩලයකට සම්බන්ධ සියලුම දෙනා එකතු වෙලා ඉතාමත්ම යොසුරුව අවශ්‍ය ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සියල්ල අනුගමනය කරමින් සිසේරියන් සැකසමක් මගින් දරුවා බිහි කරා. මේ වෙනකොට දරුවා සහ මව ඉතාමත්ම හොඳ නිරෝගීතාවයකින් සෞඛ්‍ය මට්ටමකින් පසු වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත ගැබිනිමවක් මෙරටදී දරුවෙකු බිහි කළ ප්‍රථම අවස්ථාව මෙය වනවා. අපි මේ කණ්ඩායමක් හැටියට කරේ ඒක වෛද්‍යවරු හෙදියන් ඊළඟට පෞල් සෞඛ්‍ය සේවිකාවන් ගිලන්වත රියදුරන් මේ වගේ හැම කෙනෙකුගේම එතකොට මයිනස් ස්ටාෆ් ලේ බැංකුව ඇතුළු සියලු දෙනාගේ සාමූහික ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට තමයි නිරෝගී ලවෙක් සහ නිරෝගී අම්මා කෙනෙක් බිහි කරගන්න හැටි උනේ. අතන මේ ගැන අපිට සතුටුයි ප්‍රථම ශල්‍ය කර්ම හැටියට අපිට මේක මෙහි කරන්න ලැබීම ගැන. වෛද්‍යවරුන් පවසන්නේ නිරෝගී තත්ත්වයේ සිටියත් දරුවාගේ සාම්පල කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. මේ වන විට වෙනම කාමරයක රඳවා සිටින මව සහ දරුවා සමග වෛද්‍යවරුන් අදහස් හුවමාරු කරගන්නේ ඉතා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් කරහායි. Mami, can you sit this chair? பால் இருக்குதா நீ பிரச்சனை இருக்கா உங்களுக்கு கொஞ்சம் அப்படி ஒன்றும் இல்லை தானே வலி மாதிரி ஒன்றும் இல்லை பிள்ளைப்படி சலம் மலம் போகுதா நல்லா சரியா பார்க்கணும். මෙරටදී ඊයේ දිනේ අලුතින් හඳුනා ගනු ලැබුවේ එක් කොවිඩ් ආසාදිතයෙකු පමණයි. ඔහු කොවිඩ් වැළඳී ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයාගේ පවුලේ ඥාතියෙක්. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල සේවකයෙකුට කොවිඩ් වැළඳී ඇති බවට පසුගිය 29 වෙනිදා වාර්තා වුණා. වසංගත රෝග විද්‍යාංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ අදාළ ප්‍රදේශය තුළ දැනට සිදු කර ඇති PCR පරීක්ෂණ වලට අනුව ආසාදිතයින් කිසිවෙකුට වාර්තා නොවූ බවයි. ඒ ඇරෙන්නට ඒ සමාජය තුළ ලංකාපුර ප්‍රදේශයේ අපි කිහිප වතාවක්ම සමාජය තුළ PCR පරීක්ෂණ සිදු කළා කණ්ඩායම්වල. ඔවුන් අතර රෝගීන් අපිට වාර්තා වුණේ නැහැ. අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2815ක්. අද තවත් 48 දෙනෙකු සුවය ලැබීමත් සමග සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 2439ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 365 දෙනෙකු පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ COVID-19 ගෝලීය වසංගතයේ බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා පැවතිය හැකි බවයි. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන මේ වන විට 1,77 ලක්ෂයක්ම වනවා. ලෝපුරා සිදු වූ සමස්ත මරණ ගණන 6,83,000කට අධිකයි. කාමාතුරයෙකුගේ ගොදුරක් බවට පත්ව අකාලේ මිලින වූ පුංචි දරුවෙකු පිළිබඳ ඛේදජනක පුවතක් අද වාර්තා වුණා. ඒ ගලේවිල ප්‍රදේශයෙන්. ගලේවිල පත්කොළගොල්ල ප්‍රදේශයේ පදිංචි සනුජ පෙරේරා අටහැවිරිදි කුඩා දරුවෙක්. පුංචි කාලයේම මවසෙනිහස අහිමි වූ සනුජ හැදී වැඩෙන්නේ පුංචි අම්මාගේ රැකවරණය යටතේ. මේ දරුවා සුපුරුදු පරිදි ඊයේ නිවස අසල පිහිටි වෙල්යාය අසලට පැමිණ තිබුණා. එතන කඩේ ගාවට ආවා මල්ලි. මම රට කඩේකට එක්ක කකා වෙල ගාවට ගිහිල්ලා තියෙනවා. බයිසිකලේ ගිහිල්ලා අර පැත්තේ එළුව බැඳලා ඉන්නවා. එහෙම බල්ලා ආිනවා. තමයි දිනත් එනවා. එලෙස ගිය සනුජ වෙනදා මෙන් ඊයේ යලිත් නිවසට පැමිණියේ නැහැ. දුව එන කඩේ ඉඳලා එනකොට මෙයා නැහැ. අතර වටේ ගිහින් හෙව්වා. මේ එළුව බලන්න කියලා නම් ඔතනින් පණ්ඩින් අද්දුරට යනවා. දරුවා නොමැති බව වටහාගත් ඥාතීන් කම්මානේ පුරා සනුජ සොයන්නට පටන් ගත්තා. මෙයා තමයි ඉස්සල්ලාම පැනලා බැලුවේ ඇලේවත් ඉන්නවද කියලා. කුඩු හිම වකුඩු වෙලා හිටියේ. බීම වකුඩු වෙලා මේ මෙත්ත. පොලිසිය පැවසුවේ සිරුර සොයා ගන්නා විටත් දරුවාගේ ගෙල රෙදි කැබැල්ලකින් සිර කර තිබූ බවයි. පුංචි සනුජගේ සිරුර සොයාගත් එම ඇල්මාර්ගයේ දෙපස නිතර මද්ද්‍රව්‍ය භාවිත කරන්නන් සිටින බවට ගලේවිල පොලිසිය පවසනවා. මගේ මාර්ගයක් උලනේ. අප්පච්චි. ගාකුඩට නම් මෙහෙම බෙල්ල කඩාගෙන වගේ හිටිය කෙනෙක්. පිටුයි බීලා ඉන්න තුතනින් පාරකට මරන මෙහෙම හිටියේ. දැක්කේ නම් කිව්වගේ. ඉතින් යා මොනවහරි බීලා මේ එලා අපි දන්නවනේ කොහොමද බේර ගන්න. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ දඹුල්ල මූලික රෝහලේදී සිදු කෙරුණා. එහිදී අනාවරණ වූයේ බරපතල ලිංගික හිංසනයකට ලක්කර ගෙල සිර කිරීමෙන් මෙම දරුවාගේ මරණය සිදුව ඇති බවයි. අන්න ගන්නේ උසාවිය අරහෙමේ දානවට වැඩිය ගමට බාර දෙන්න තියෙන්නේ. තවත් නොවෙන්නේ. ආයේ අනිත් ඒුන්ටත් හොඳ පාඩමක් වෙන්නේ.